ආයුබෝවන් දුවේ පුතේ අපි ඊයේ ඊටාම කෙටි පාඩම් කොටසක් ඔයාලට අපි ඉගෙනුවා. ඒ කෙටි කරන්න හේතුව මේ ක්‍රමයට අපි සාමාන්‍යයෙන් ක්ලාස් එකක එහෙම නැත්නම් පන්ති කාමරයක ඉඳගෙන ඉගෙන ගන්නවා වගේ නෙමෙයි. අපි මේ වීඩියෝ වැඩසටහනකින් විෂය කරුණු අධ්‍යයනය කරනකොට මේ ක්‍රමෙන් අනුගත වෙන්න ඕනේ. ඒ ක්‍රමයට ඒ නිසා අපි ඊයේ පළවෙනි මගේ වීඩියෝ වැඩසටහනේදී ඉතා කෙටි කොටසක් පාඩමක් හැටියට මේගොල්ලන්ට බහිස්රාව්‍ය පද්ධතියේ ආරම්භය පමණක් ඉගෙනුවා. අද ඉස්සරහ කොටස අපි ඉගෙන ගමු. ඕගොල්ලන්ට මතක ඇති මේ අපි යන්නේ මේක මම හිතන්නේ ඔයගොල්ලෝ මේ වෙනකොට රූප සටහන ඇදගෙන ඇති. මේ අපි යන්නේ අපේ ප්‍රධාන බහිස්රාව්‍ය පද්ධතියේ කොටස් ටික. අද අපි මේ පාඩමේ ඉන් එහා කොටස් ටික අධ්‍යයනය කරමු. හොඳයි. අපි මේකට තමයි අපි කිව්වේ වකුගඩු එහෙම නැත්නම් වෘක්ක. මේ වෘක්කයක අපි දික්කඩක් සැලකුවොත් මෙන්න මේ ආකාරයි. මම මේක කාලය තුර කරගෙන ඉන්න සඳහා අපිට මේ රූපසරහන කලින් ඇඳලා තිබුණා. මේ බලන්න මේකේ දික්කඩක රූපසරහන ගත්තාම මේක ප්‍රධාන ප්‍රදේශ කීපයක් හඳුනා ගන්න පුළුවන්. මේ පිටතින්ම ඝනකම් කොටසක් තියෙනවා. ඒකට අපි කියනවා ප්‍රාවරය කියලා. ඊට පස්සේ බාහිරට වන්නට තියෙන සීමාවට අපි කියනවා වෘක්ක බාහිකය කියලා. ඒ වගේම ඒකේ ඇතුළත මෙන්න මේ විදිහට රටාවකට පිහිටි ප්‍රදේශයක් තියෙනවා. ඒකට අපි කියනවා වෘක්ක පිරමිඩ කියලා. ඊට පස්සේ වෘක්ක පිරමිඩ පිහිටන ඇතුළත සීමාව මෙන්න මේ ඇතුළත සීමාව වෙන්න අපි කියනවා මජ්ජාව කියලා. ඒ වගේම ඔයගොල්ලන්ට මතක ඇති වෘක්කීය ධමනි. දැන් අපි මෙතන ගත්තොත් මේ වෘක්කීය ධමනි මෙන්න මේ වගේ මේ වෘක්කීය ධමනිය මේ තියෙන වෘක්කීය ධමනිය ඒත් එක්කම මේ තියෙන වෘක්කීය ශිරාව මේ ශිරාවේ එන ශාඛා කොටස් තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මේ වකුගඩුවක මෙන්න මේ විදිහට කෝපාකාර කොටසක් තියෙනවා. කෝපයක් වගේ කියවන පොඩි නෙරිමක් සම්බන්ධව මෙන්න මේ ප්‍රදේශයට අපි කියනවා ශ්‍රෝණිය කියලා. මේ වෘක්කය තුල මුත්‍රා පෙරීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒ වෘක්කේ අපි ඒක ඉදිරි කොටස් වලදී කතා කරනවා අද දවසේ. ඊට පස්සේ හැදෙන මුත්‍රා ටික මෙන්න මේ මුත්‍රා නාලය ඔස්සේ මෙන්න මේ විදිහට මෙන්න මේ තියෙන මුත්‍රා නාලය ඔස්සේ මෙන්න මේ විදිහට මුත්‍රාශයට පැමිණෙනවා. එතකොට ඔයගොල්ලෝ මේ රූප සටහන ඔයගොල්ලන් සටහනක් ඇඳ ගන්න ඕන. මේ රූප සටහන ඇඳගෙන මෙන්න මේ සටහන ඇඳගන්න ඉඩ තියාගන්නකො. මෙන්න මේ පොඩි සටහන දාගන්න. වෘක්කයක දික්කඩක ඔයගොල්ලෝ මාතෘකාව ලියා ගන්න ඕන වෘක්කයක දික්කඩ කියලා. වෘක්කයක දික්කඩක ප්‍රධාන ප්‍රදේශ කීපයක් හඳුනාගත හැක. ප්‍රධාන ප්‍රදේශ කීපයක් හඳුනාගත හැක. එනම් පහළ ලියා ගන්න ප්‍රාවරය, වෘක්ක බාහිකය, වෘක්ක පිරමිඩ, ශ්‍රෝණිය. හොඳයි. මෙන්න මේ වෘක්කය තුල මුත්‍රා පෙරෙන ඊටාම කුඩා නල රාශියක් තියෙනවා. සාමාන්‍ය වෘක්කේ ඒ ඊටා කුඩා නල වලට අපි කියනවා වෘක්කාණුවක් කියලා. දැන් මම මේකේ ඒ වෘක්කාණුවක පිහිටන දල සැලැස්මක් අඳිනවා. ඊට පස්සේ මේ වෘක්කාණුවක විශාල කරනු නැත රූප සටහන මම මේ ඔයාලත් එක්ක මේ රූප සටහන අඳිනවා. මේ වෘක්කය තුල වෘක්කාණු කියන ඊටා කුඩා නාල සාමාන්‍යයෙන් එක වෘක්කයක මිලියනයක් පමණ තියෙන්න පුළුවන්.
ඒ වෘක්කාණුවක් අපි දල සටහනක් ඇන්නොත් මෙන්න මේ වගේ මම මේ රූප සටහන වල කලින් ඇඳගත්ත නිසා මම මේ කොටස් මකලා දානවා මොකද රූප සටහන පැහැදිලි වෙන්න ඕන නිසා කැමරා කරන දරුවා පොඩ්ඩක් බලන්න මේ රූප සටහන පැහැදිලිද කියලා මෙන්න මේ කොටස් ටික පැහැදිලිද කියලා බලන්න හොඳයි. පැහැදිලි නේද? හොඳයි. මෙන්න මේ වගේ විශාල නල රුක්කාණුවක් කියලා කියනවා. මෙන්න මේ රුක්කාණුවක් තුල තමයි මුද්‍රා පෙරෙන්නේ, පෙරීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. මෙන්න මේ කොටසට අපි කියනවා රුක්කාණුවක බෝමන් ප්‍රාවරය කියලා. මෙන්න මේ කොටසට අපි කියනවා හෙල්ලේ පුඩුව කියලා. මෙන්න මේ කොටසට අපි කියනවා පොදු සංග්‍රහණ නාලිකාව කියලා. දැන් මේකේ මම මේ කියන්නේ මේ මෙන්න මේ වෘක්කයක බාහිකයේ කොටසේ නැත්නම් බාහිරට වන්නට තමයි මෙන්න මේ බෝමන් ප්‍රාවර කොටස පවතින්නේ. මෙන්න මේ මජ්ජා කොටසට වන්නට තමයි මජ්ජා කොටස කියන්නේ මෙන්න මේ පිරමිඩ් වගේ ප්‍රදේශයක් තමයි හෙල්ලේ පුඩුව සම්බන්ධ වෙන්නේ. මෙන්න මේ ශ්‍රෝණි කොටසට තමයි පොදු සංධාන නාලිකාව විවෘත වෙන්නේ. හොඳයි. දැන් එතකොට මම මේක තවදුරටත් පැහැදිලි කරනවා මේකේ අදාළ කොටස් වලින්. ඒතර මෙන්න දැන් එතකොට අපි මෙන්න මේ වෘක්කයේ කොටස් ඇඳගෙන ඉවරයි. මේ වෘක්කය තුල මම කිව්වා වෘක්කාණු කියලා මුත්‍රා පෙරෙන විශාල නල සංඛ්‍යාවක් මේක තුල තියෙනවා කියලා. මේ වෘක්කාණුවක පිහිටන ආකාරය මම පැහැදිලි කරලා බාහිර කොටසේ මේ වෘක්කාණුවක බෝමන් ප්‍රාවර කොටස, මධ්‍යා කොටසේ හෙල්ලේ පුඩුව කොටස, පොදු සංග්‍රහණ නාලිකාව මෙන්න මේ ශෝණි කොටස පිහිටනවා කියලා මම කිව්වා. දැන් මම මෙන්න මේ වෘක්කාණුවක විශාල කරන ලද රූප තරහන් තමයි ඊළඟට මම මේ අඳින්න යන්නේ. හැබැයි මම ඒක පුතේ කලින් ඇඳලා තිබ්බේ නෑ. ඒක පිළිගෝ මේ ඒක විශාල රූප තරහනක් ඒක කලින් අදලා තිබ්බනම් සමහරක් විට ඕගොල්ලන්ට අපහැදිලි වෙන්න පුළුවන්. ඒ නිසා මම මේ දරුවොත් එක්ක මේක අඳින්න වෙනවා. මොකද මේ දරුවෝ මේක හොඳින් බලන් ඉඳියාම තමයි පැහැදිලි වෙන්නේ. මේක රූප දාන්න නැත්නම් ලොකු අවුල් ජාලයක් වගේ පේන්න පටන් ගන්නවා නේ. මේ බලන්නකෝ. එතකොට මේකේ මාතෘකාව වෙන්නේ වෘක්කාණුවක ව්‍යුහය. පොඩිම ලියාගන්න වෘක්කාණුවක ව්‍යුහය කියලා. මම මාතෘකාව ලියන්න බෝඩ් එකේ ඉඩ අයින් කරන්නේ නැහැ. මොකද පුරුදුනහ කනින්න තියෙන නිසා.
මෙන්න මේ වගේ තමයි පුතේ මේ අර මම ඉස්සෙල්ලා ඇඳ කුඩා වෘක්කාණුවක ප්‍රධාන කොටස් ටික. මේකේ මෙන්න මෙහෙම කෝප්පාකාර ව්‍යුහයක් තියෙනවා. ඒකට අපි කියනවා බෝමන් ප්‍රාවරය. මොකද බෝමන් ප්‍රාවරය. ඊට පස්සේ මෙන්න මේ ප්‍රදේශයේ මේ නලයට කියනවා පොඩක් දඟර ගහේ ප්‍රදේශයක් අපි කියනවා ඒකට අවිතුර සංවලිත නාලිකා කියලා කියනවා. මෙන්න මේ ප්‍රදේශයට අපි කියනවා විදුර සංවලිත නාලිකා කියලා අපි කියනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට U ආකාර නැම්මක් U හැඩති නැම්මක් පිහිටනවා මෙන්න මේ විදිහට. මෙන්න මේ U ආකාර නැම්මට අපි කියනවා හෙල්ලේ පුඩුව. අපි කියන මේකට හෙල්ලේ පුඩුව කියලා. මේක U ආකාර නැම්මක්. ඒ වගේම මේ U ආකාර නැම්මේ මෙන්න මේ පහළ කොටසට අපි කියනවා අවරෝහණ බාහුව. අවරෝහණ කියන්නේ බැහැගෙන යනවා කියන වගේ අදහසක්. මේකට අපි කියනවා ආරෝහණ බාහුව. මේ කොටසට අපි කියනවා පහළට දැසගෙන එන නල කොටසට අපි කියනවා අවරෝහණ බාහුව. මේකට අපි ඉහළට යන කොටසට අපි කියනවා ආරෝහණ බාහුව කියලා. හොඳයි. එතකොට මෙන්න මේ කොටස අර ඉස්සෙල්ලා මම සඳහන් කරා මෙතන අර ශ්‍රෝණිය තුල පිහිටනවා කියන පොදු සංග්‍රහණ නාලිකාව. මෙන්න මේ කොටස පිහිටන්නේ අර මම ඉස්සෙල්ලා සඳහන් කරපු ශ්‍රෝණිය තුල. එතකොට මේ කොටස පිහිටන්නේ බාහිර ප්‍රදේශයේ, හෙල්ලේ පුඩු කොටස පිහිටන්නේ අර ඉස්සෙල්ලා සඳහන් කරපු මධ්‍ය ප්‍රදේශයේ. මෙන්න මේ සංග්‍රහණ නාලිකාව පිහිටන්නේ ශ්‍රෝණි ප්‍රදේශයේ. මෙන්න මේක තමයි වෘක්කාණුවක ව්‍යුහය. තොරස්නේ මේ වගේ වෘක්කාණු මිලියන ගණනාවක් මිලියනයක් පමණ එක වකුගඩුවක පිහිටනවා. මෙන්න මේ කොටස් ටික අපි මෙන්න මේ කොටස් ටික තමයි වෘක්කාණුවක ප්‍රධාන කොටස් ටික. දැන් අපි මේක තුල කොහොමද මුත්‍රා හැදෙන්නේ කියන එක තමයි මම ඊළඟට පැහැදිලි කරන්න යන්නේ. හොඳයි. හොඳට අහගන්න. අපි ඉස්සෙල්ලා ඇන්දා දැන් මේ රූපතරණ අදින්න ඕන ඔයාලා හොඳට පැහැදිලිව අඳ ගන්න වෙනවා. මොකද හේතුව මේක ඊට පස්සේ තවදුරටත් මේක තව ඉතුරු කොටස් ටික අඳිනකොට මේක ලොකු නිකන් අවුල් ජාලයක් වගේ වෙනවා. ඒ නිසා ඔයාලා මේක ඇඳ ගන්න වෙනවා. ඇඳගෙන ඉවර වෙලා ඊට පස්සේ දැන් මම මේ ටික මකන්නයි යන්නේ. මොකද නැත්තම් පාඩම ඉස්සරහට කරගෙන යන්න අමාරුයි. මොකද මේකේ තව ගොඩක් දේවල් ටික තියෙනවා මේ. හරි. වීඩියෝ එකක් නේ. ඔයාලට මේක නවත්තලා පුළුවන් අවශ්‍ය කොටස් ටික අඳගෙන යන්න. හොඳයි. හොඳයි. මේ බලන්න. මම මෙතනින් අඳිනවා අර මම ඉස්සෙල්ලා කියවනේ වෘක්කීය ධමනිය. මේ වෘක්කීය ධමනියේ කුඩා රුධිර නාලයක් මේකට එනවා. බෝමන් ප්‍රාවරයට එනවා. මේ රුධිර නාලයේ විස්කම්භය චුට්ටක් වැඩි. මෙන්න මේ රුධිර නාලයට කියනවා අභිවාහී ධමනිය. මොකක්ද උදේ කියන්නේ? අභිවාහී ධමනිය. අභිවාහී ධමනිය. මේ අභිවාහී ධමනිය මේ බෝමන් ප්‍රාවරය තුළ මෙන්න මෙහෙම එකට ගුලියක් වගේ හැදෙනවා. හැදිලා
මේක මෙන්න මේ විදිහට ඉවත් වෙලා යනවා. මෙන්න මේ ඉවත් වෙලා යන නලයට අපි කියනවා අපවාහී දමනිය. මොකද අපවාහී දමනිය. එතකොට මෙන්න මේ ගුලියක් වගේ හැදෙන ප්‍රදේශයේ තියෙනවනේ. ඒ ගුලියක් වගේ හැදෙන ප්‍රදේශයට අපි කියනවා ගුච්චිකාව. ඒකට අපි කියනවා දැන් කලින් උදාහරණේ යම් යම් කොටස් මකලා තියෙන්නේ මම. මේකට අපි කියනවා ගුච්චිකාව. හොඳයි. දැන් මේ අපවාහී දමනිය තවදුරටත් කුඩා කේස් නාලිකා වලට බෙදිලා මේක වටා වෙලෙනවා. දැන් තමයි අර රූප ධාරණ අවුල් වෙන්න යන්නේ. මේ රූප ධාරණ අවුල් වෙන ප්‍රදේශ මෙන්න මේවා. මෙන්න මේ විදිහට කුඩා කේස් නාලිකා වලට බෙදිලා මේ නලයේ වටේ අර මේ නලයේ වටේ හොඳට එතෙනවා. එතිලා මේවා නැවත අපි රුධිර පාඩමින් කතා කරනවා දමනිසා ශිරා කියලා. මේ ශිරා නල බවට පත් වෙලා මේ ඔක්කොම එකට එකතු වෙලා ඔය විදිහට ඔක්කොම එකට එකතු වෙලා අර මම ඉස්සෙල්ලා කියපු මොකද්ද මේ වෘක්කීය ශිරාව හැදෙනවා. මේක වෘක්කීය දමනිය. මේක වෘක්කීය දමනිය. මේක වෘක්කීය ශිරාව. හරි. මතකයිද මම කියන්නේ අපවාහී දමනිය නැවත කේශනාලිකාව වල බෙදිලා මේක වටේ බෙදිලා මේ විදිහට ඊට පස්සේ මේකෙන් හැදෙන ශිරා කොටස් ඒක ශිරා අනුශිරා එක්කාසු වෙලා මහා ශිරා කියලා මෙන්න මේ විශාල නලයක් හැදිලා මේක විවෘත වෙනවා වෘක්කීය ශිරාවට. මෙන්න මේ විදිහට තමයි අපේ වෘක්කාණුක ව්‍යුහය පැහැදිලි කරන්න පුළුවන්. දැන් ඒකට මේ අර ඉස්සල්ලා ඔයාලා ඇඳගත්ත වෘක්කාණුක කොටසට මෙන්න මේ කොටසත් ඇඳගන්න. ඔයාලගේ උදාහරණේ මෙන්න මේ කොටසක් දාගන්නකො වෘක්කීය දමනිය ඇඳගන්න මෙතන ගුච්චිකාව ඇඳගන්න ඊට පස්සේ අභිවාහී දමනිය ඇඳගන්න අපවාහී දමනිය ඇඳගෙන ඒක නල වලට බෙදිලා ඊට පස්සේ පුළුවන් නම් හොඳයි රතු පෑනක් සහ නිල් පෑනක් භාවිත කරනවා නම් ඔයාලා රූප සරණ පැහැදිලි. ඊට පස්සේ කුඩා අනුශිරා හැටියට අපි පස්සේ පාඩම්වලදී කතා කරනවා අනුශිරා කියන්නේ මොනවද ශිරා කියන්නේ මොනවද කියන එක. ඒ ශිරා වලට බෙදලා වෘක්කීය ශිරා බවට පත් වෙලා මෙන්න මේ කොටස තමයි පුතේ. එතකොට ඔයාලා රූප ධාරණ ඊට ටික සම්පූර්ණ කරගන්න මම නම් කලින් රූප ධාරණ තිබුණේ මම මැකුවා. ඔයාලට ආපහු බලන්න පුළුවන් වීඩියෝ වලට නිසා. හොඳයි. මෙන්න මේක තමයි අපේ ප්‍රධාන වෘක්කාණුක තියෙන ප්‍රධාන කොටස් ටික. දැන් අදගෙන ඉවරයිනේ. හොඳයි මේ බලන්න. දැන් පුතේ මේ වෘක්කාණුවක් තුල මුත්‍රා හැදෙන ක්‍රියාවලිය තමයි මම ඊළඟට පැහැදිලි කරන්න යන්නේ. මම මේකේ චූට් සටහනකුත් දෙන්න හොඳට ඉස්සරවම අහගන්න මේකේ වෘක්කාණුව තුල මුත්‍රා හැදෙන ක්‍රියාවලිය. දැන් පුතේ ඔයගලන්ට මේ රූප ධාරණය අනුව තේරෙන්නේ නැති මේ තියෙන බ්‍රෝමන් ප්‍රාවරය එතකොට මේ තියෙන එතකොට මේකේ තියෙන බාහිර කොටසේ මේ තියෙන හෙල්ලේ පුඩුව මේකේ තියෙන මජ්ජා කොටසේ මේ තියෙන පොදු සංග්‍රහණ නාලිකාව ඒකේ තියෙන ශෝණි ප්‍රදේශය. හොඳද? හරි. දැන් මම මේ රූප ධාරණ තියාගෙන මේ රූප ධාරණ මකලා දානවා. මොකද පාඩමේ ඉදිරියට බෝඩ් එකේ ඉඳ ගන්න ඕන නිසා මෙන්න මේ දැන් අපි මම මේ කතා කරන්න උත්සාහ කරන්නේ මේ වෘක්කාණුව තුළ මුත්‍රා සෑදෙන ක්‍රියාවලිය කොහොමද කියන එක.
මෙන්න මේක පොඩි තේරුම් ගන්න. ඊට පස්සේ ඒකට අවශ්‍ය කරන පුංචි සටහනක් මම ඔයාලට දෙන්නම්. ලියගන්නකෝ මාතෘකාව මේක උදාහරණයක් පහළ ලියන්න මාතෘකාව වෘක්කාණුවක් තුළ මුත්‍රා පෙරීමේ ක්‍රියාවලිය. වෘක්කාණුවක් තුළ මුත්‍රා පෙරීමේ ක්‍රියාවලිය. හොඳයි මේ බලන්න. වෘක්කාණුවක් තුළ මේ මුත්‍රා පෙරීමේ ක්‍රියාවලිය ප්‍රධාන පියවර 3කින් සිද්ධ වෙනවා. ඒ පළවෙනි පියවර තමයි අති පරිශ්‍රාවණය. මොකද්ද? අති පරිශ්‍රාවණය. පුතේ මේක චූට්ටක් බලන්න මේ අකුරු පැහැදිලිද කියලා පොඩ්ඩක් බලන්න කැමරාවට වෙනකොට. දෙවෙනි එක තමයි වරණීය ප්‍රතිශෝෂණය. වරණීය ප්‍රතිශෝෂණය. තුන්වෙනි එක තමයි ශ්‍රාවය. මුත්‍රා හැදෙන ප්‍රධාන පියවර තුන තමයි අතිපරිශ්‍රාවණය, වරණීය ප්‍රතිශෝෂණය, ශ්‍රාවය. හොඳයි. මම මේ එක එක පියවරක් ගැන වෙන වෙනම පැහැදිලි කරන්න අහගන්න. මොකද මේ අතිපරිශ්‍රාවය? දැන් ඔයගොල්ලෝ සටහනක් අපි සටහන් දෙන්න ලියගමු. ලියගන්න මුත්‍රා සෑදෙන ප්‍රධාන පියවර තුනකි එමෙත ප්‍රධාන අවස්ථා තුනකි. එනම් මේකෙන් පාලි පාලන අතිපරිශ්‍රාවය, වරණීය ප්‍රතිශෝෂණය, ශ්‍රාවය. හොඳයි. ආරම්භ. මොකක්ද මේ අතිපරිශ්‍රාවණය කියන්නේ? අතිපරිශ්‍රාවණය කියන්නේ මෙන්න මේකයි. මේ රුක්කීය දමනිය ඔස්සේ හැදෙන අවිවාහී දමනිය මෙන්න මේ ගුච්චිකාව තුල දැන් මෙන්න මේකෙන් තමයි මේ රුධිරයේ තියෙන අපද්‍රව්‍ය යූරියා, යූරික් ආම්ලය වගේ තව ක්‍රියේටින් වගේ විවිධ ලවණ වගේ දේවල් මෙන්න මේ බෝම ප්‍රාවරයේ ගුච්චිකාව තුල මෙන්න මේ රුධිරය ඔස්සේ එනවා. රුධිරය ඔස්සේ ඇවිල්ලා මෙන්න මෙහෙම දෙයක් වෙනවා. මෙන්න මෙතන රුධිර පීඩනය වැඩි. ඒකට හේතුව මෙන්න මේ අවිවාහී දමනියේ විස්කම්භය වැඩි. අපවාහී දමනියේ විස්කම්භය අඩු. එතකොට මෙතනින් විස්කම්භය වැඩි වෙනකොට පුතේ එනවනේ වැඩිපුර රුධිර ප්‍රමාණය. ඒ වැඩිපුර රුධිර ප්‍රමාණය අපවාහී දමනියෙන් ඉක්මනින් යන්න බෑ. ඒ යන්න බැරි වෙන හේතුව මෙයන් විස්කම්භය අඩු නිසා. එතකොට මේ කුච්චිකාව ඇතුලේ ලොකු රුධිර පීඩනයක් එනවා. එතකොට මොකද වෙන්නේ? මේවා තුනී සෛල පිත්ති නිසා මොකද වෙන්නේ? මේ රුධිරයේ තියෙන ගොඩක් දේවල් මෙන්න මේ බෝම ප්‍රාවරය අසට වැස්සෙන. ඒ වැස්සෙන දේවල් තමයි මම බෝඩ් එකේ ඉඳ ගන්න ඕන නිසා මම මේකට මකනවා පුතේ දැන්. දැන් ඔයගොල්ලෝ මේක අඳ ගන්න ඇතිනේ. මෙන්න මේ බෝම ප්‍රාවරය වලට වැස්සෙනවා ග්ලූකෝස්. ප්‍රධාන වශයෙන් ජලය. ග්ලූකෝස්, විටමින්, හෝමෝන, තව යූරියා, යූරික් ආම්ලය කියන තව ගොඩක් දේවල් මෙන්න මේ රුධිර පීඩනය වැඩි නිසා ගුච්චිකාව තුළින් පෙරෙනවා ප්‍රෝමන් ප්‍රාවරයට මෙන්න මේ වගේ රුධිරයේ තියෙන කොටස්.
හැබැයි පෙරෙන්නේ නැති දේවල් ටිකක් තියෙනවා. රුධිර සෛල පෙරෙන්නේ නැහැ, ප්ලාස්මා ප්‍රෝටීන පෙරෙන්නේ නැහැ. රුධිර සෛල සහ ප්ලාස්මා ප්‍රෝටීන වගේ දේවල් පෙරෙන්නේ නැහැ. ඊටු සියලුම දේවල් මෙන්න මේකට වැස්සෙනවා. මෙන්න මේ වැස්සෙන ටිකට අපි කියනවා ගුච්චික පෙරණය කියලා. මොකක්ද ඒ කියන්නේ? ගුච්චික පෙරණය කියලා කියනවා. මෙන්න මේ වැස්සීමේ ක්‍රියාවලියට තමයි අපි කියන්නේ අතිපරිශ්‍රාවණය. මෙන්න මේ වැස්සීමේ ක්‍රියාවලියට අපි කියනවා අතිපරිශ්‍රාවණය කියලා. තේරුණාද? හරි. දැන් අපි යමු දෙවෙනි පියවරට. මම මේ පියවර ටික උගන්වලා ඉවරලා පොඩි සටහනක් දෙන්නම් ඔයගොල්ලන්ට. අපි යමු දෙවෙනි පියවරට. මොකක්ද මේ වරණීය ප්‍රතිශෝෂණය කියන්නේ? පුතේ මේ ගුච්චික පෙරණියේ තියෙන දේවල් මේ විදිහට මෙන්න මේ නලය ඔස්සේ මෙහෙම ගලාගෙන යනවා පහළ. මෙහෙම ගලාගෙන එනකොට දේහයට අත්‍යවශ්‍ය කරන දේවල් ටික තියෙනවනේ. මොනවද? ග්ලූකෝස් සියල්ල. ජලයේ කොටස. විටමින්. හෝමෝන. තව යූරියා සහ යූරික් අම්ලය වගේ දේවල් කොටස. ඒ සියල්ලක්ම නැවත මෙන්න මේ අවරෝහණ බාහු ප්‍රදේශයෙන් ආපහු රුධිරයට උරා ගන්න. දේහයට අත්‍යවශ්‍ය කරන අර ගුච්චික පෙරණේ තිබුණු දේවල් නැවත දේහයට උරා ගන්න. අන්න ඒකට කියනවා වරණීය ප්‍රතිශෝෂණය කියලා. මොනවද උරාගන්නේ නැවත? ග්ලූකෝස් සම්පූර්ණයෙන්ම. මොකද ග්ලූකෝස් මුත්‍රා සමග ගියොත් මේකට අපි කියනවා දීවැඩියා තත්ත්වයක් කියලා. ජලයේ කොටසයි හැම අංශුවක්ම නෙමෙයි ජලයේ කොටස විටමින් ආපහු උරා ගන්නවා. හෝමෝන වගේ දේවල් ආපහු උරා ගන්නවා. තව මේ යූරියා සහ යූරික් අම්ලයෙන් තරමක් දුරට උරා ගන්නත් පුළුවන් කොටසක් වගේ. මෙන්න මේ විදිහට නැවත අවරෝහණ භාවයෙන් දේහයට අවශෝෂණය කර ගැනීමට රුධිරයට අවශෝෂණය කර ගැනීමට අපි කියනවා පුතේ වරණීය ප්‍රතිශෝෂණය කියලා. තේරුණාද? හරි. ඊට පස්සේ දැන් මම කියන්න බලන්න මොනවද මේ කොටස ඉතුරු වෙන්නේ එතකොට? මේ කොටස ඉතුරු වෙන්නේ මෙහෙට එනකොට ඉතුරු වෙන්නේ ජලය ඉතුරු වෙනවා. වැඩි වශයෙන් යූරියා ඉතුරු වෙනවා මම හිතන්නේ. වැඩි වශයෙන් යූරියා ඉතුරු වෙනවා. යූරික් අම්ලය ඉතුරු වෙනවා. මෙන්න මේ කොටස් ඉතුරු වෙච්ච කොටස් මෙන්න මේ ආරෝහණ භාගෝස්සේ ඉහළට ගමන් කරනවා. එතකොට පුතේ මෙන්න මේ ඉතුරු වෙන ජලය, යූරියා, යූරික් අම්ලය වගේ දේවල් වලට තමයි අපි කියන්නේ මුත්‍රා කියලා. මෙන්න මේ ඉතුරු වෙන කොටස් වලට තමයි අපි කියන්නේ මුත්‍රා. ඒක මොනවද මේ මුත්‍රා වල තියෙන්නේ? වතුර, ජලය. ඒ විතරක් නෙමෙයි යූරියා තියෙනවා. යූරික් අම්ලය තියෙනවා. තව විවිධ ලවණ වර්ග තියෙනවා. ක්‍රියේටින් තියෙනවා. මොකද විභාගයට අහලා තිබුණා මුත්‍රා වල අඩක් මොනවද කියලා. එතකොට මුත්‍රා වල අඩන්න දේවල් තමයි ජලය, යූරියා. අපි මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනකොට අපි ඒව සාකච්ඡා කරගමු. අභ්‍යාස කරනකොට ජලය, යූරියා, යූරික් අම්ලය, ක්‍රියේටින් වගේ විවිධ ලවණ වර්ග තියෙනවා. ඒව තමයි මුත්‍රා ලෙස මෙන්න මේ පොදු සංග්‍රහණ නාලිකාවට විවෘත වෙන්නේ. ඔයාලට මතකයි කලින් පාඩමේ බලන්න මේ පොදු සංග්‍රහණ නාලිකාව විවෘත කොහටද බලන්න? ඒ පොදු සංග්‍රහණ නාලිකාව විවෘත වෙලා තියෙන ශ්‍රෝණිය. බලන්නකො පුතේ ආපස්සට ගිහිල්ලා මේ ශ්‍රෝණියේ මොනවද තියෙන්නේ? පොදු සංග්‍රහණ නාලිකාව ගොඩක් තියෙනවා. එහෙනම් පොදු සංග්‍රහණ නාලිකාව ඔස්සේ ශ්‍රෝණියට පෙරෙන්නේ මොනවද? මුත්‍රා පෙරෙන්නේ. මුත්‍රා පෙරෙන්නේ. ඊට පස්සේ ශ්‍රෝණියට සම්බන්ධයි නේද බලන්නකො මුත්‍රා නලය. අර මම දැන් මම ඉස්සෙල්ලා ඒක විතරක් බලන්නකො අපා. ඒ පොදු සංග්‍රහණ නාලිකාව විවෘතයි ශ්‍රෝණියට. ශ්‍රෝණියේ ඒකට මුත්‍රා එකතු වෙනවා. ඊට පස්සේ ඒ එකතු වෙන මුත්‍රා ටික මුත්‍රා නලය ඔස්සේ, මුත්‍ර වාහිනිය ඔස්සේ බලන්න ආපහු ගිහිල්ලා මුත්‍රාශයේ తాවකාලිකව ගබඩා වෙනවා. එතකොට මොකක්ද මේ ශ්‍රාවය කියන්නේ? මේ බලන්න. මේ අපේ දේහයේ තියෙන්න පුළුවන් විවිධ අයන වර්ග. පොටෑසියම් අයන තියෙන්න පුළුවන්. හයිඩ්‍රජන් අයන තියෙන්න පුළුවන්, ඇමෝනියා අයන තියෙන්න පුළුවන්. මේ දේහයේ තියෙන අයන ටික අපිට වැඩි නම් දැන් අපි විවිධ ආහාර වලින් විවිධ පානයන් වලින් ගන්නා ලද
අයන ප්‍රමාණය අපට වැඩි නම් මෙන්න මේ වැඩි වුණත් අයන ටික දේහයෙන් නැවත මෙන්න මේ හෙල්ලේ කුඩුර ප්‍රදේශයේ මුත්‍රාවට එකතු කරනවා. දේහයේ තියෙන වැඩිමනත් අයන ටික මෙන්න මේ හෙල්ලේ කුඩු ප්‍රදේශයේ නැවත මෙන්න මේ මුත්‍රාවට ශ්‍රාවය කරනවා. අන්න ඒකට අපි කියනවා ශ්‍රාවය කරනකොට මෙන්න මේ අයනක් තියෙන්න පුළුවන් මුත්‍රාවල. එතකොට ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති මම මේ පැහැදිලි කරේ මොකක්ද? මුත්‍රා සෑදෙන ක්‍රියාවලිය. හරි මම චුට්ටක් වේගයෙන් වගේ කතා කරගෙන ගියේ. ඔයාලට නැවත මේක බලන්න පුළුවන් නිසා මම වේගෙන් කියන. දැන් මම මේකේ ඔයාලට අදාළ කරන සටහන දෙන්නම්. ලියන්න. ඔයාලට මේ දැන් උදාහරණ අඳ ගන්න නැති එහෙම නැත්නම් අඳ ගන්න විදියා ගන්න නැති. දැන් මම මේකට අදාළ මෙන්න මේ සටහන ඔයාලට දුන්නා. පියවර 3කින් සිදුවේ අත්පරිසාවනේ වර්ණිත සූත්‍රයේ ශ්‍රාවය කියන. දැන් මාතෘකාව යනකොට පත්පරිසාවණය කියන. ලියන්න මෙන්න. අභිවාහී දමනීය බෝමන් ප්‍රාවරය තුල ඒකරාශී වී ගුච්චිකාව සෑදේ මෙම ගුච්චිකාව තුල රුධිර පීඩනය වැඩිය මේ නිසා රුධිරයේ ඇති විවිධ සංඝටක එනම් මේ තියෙන ජලය ක්‍රමාදාලිය යන ග්ලූකෝස් පාලිපාර ලිවර් කමක් නැහැ. ජලය, ග්ලූකෝස්, විටමින්, හෝමෝන, යූරියා, යූරික් ආම්ලය වැනි ඒවා බ්‍රෝමන් ප්‍රාවරය තුළට වැස්සේ පෙරෙනවා. බ්‍රෝමන් ප්‍රාවරය තුළට පෙරෙනවා නැත්නම් වැස්සෙනවා. මෙම පෙරෙන ද්‍රව්‍ය ගුච්චික පෙරණය නමින් හඳුන්වයි. මෙම පෙරීමේ ක්‍රියාවලිය අතිපරිශ්‍රාවණය නමින් හඳුන්වයි. හරි. මම ඔය පැහැදිලි කරේ අතිපරිශ්‍රාවණය කියන එක. එතනම ලියා ගන්න ඕන පුතේ මේක. මෙහිදී ගුච්චික පෙරණේ ලෙස ප්ලාස්මා ප්‍රෝටීන හා රුධිර සෛල පෙරීමක් සිදු නොවේ. ඒක ප්‍රධාන වශයෙන් මතක තියාගන්න. ප්ලාස්මා ප්‍රෝටීන් සහ රුධිර සෛල ප්ලාස්මා ප්‍රෝටීනයෙන් කරනොත් එහෙම ඒක රෝගී තත්ත්වයක් වෙනවා. ඒක අපි පස්සේ කතා කරන ඒ රෝග වලට අයිති වෙනවා. පෙරීමක් සිදු නොවේ කියන එක ලියාගන්න. හරි. දෙවෙනි මාතෘකාව යන වර්ණීය ප්‍රතිශෝෂණය. ඉහත ගුච්චික පෙරණය හෙල්ලේ පුඩුවේ අවරෝහණ හෙල්ලේ පුඩුවට ඉහළින් නැති අවරෝහණ බාහුව තුලින් ගමන් කරන විට දේහයට අත්‍යවශ්‍ය ග්ලූකෝස් කමා ජලයේ කොටසයි අවශෝෂණය කරන්නේ. කමා විටමින් කමා හෝමෝන වැනි ඒවා
නැවත දේහයට ප්‍රතිශෝෂණය කරයි. නැවත දේහයට උරා ගන්නවා. මෙය වරණීය ප්‍රතිශෝෂණය නමින් හඳුන්වයි. අපි ප්‍රතිශෝෂණය කියලා කියන්නේ අවශෝෂණය කර ගන්නවා කියන්නේ උරා ගන්නවා, නැවත උරා ගන්නවා. වරණීය කියන්නේ තෝරලා උරා ගන්නවා කියන එක. වර්ණය කරනවා කියලා කියන්නේ තෝරනවා කියන එකනේ. වර්ණීය ප්‍රතිශෝෂණය නමින් හඳුන්වයි. හොඳයි. පාලෙන් මෙහිදී නලය තුල ඉතුරු වන්නේ ජලය, යූරියා, යූරික් අම්ලය වැනි අංශු පමණි, වැනි ද්‍රව්‍ය පමණි. මේවා මුත්‍රා නමින් හඳුන්වයි. මේවා තව නම් ක්‍රියේටින් වගේ දේවල් තියෙන්නත් පුළුවන්. ක්‍රියේටින් මේවා මුත්‍රා නමින් හඳුන්වයි. මෙම මුත්‍රා සංධාන නාලිකාවට ශ්‍රෝණියටත් ගමන් කර මුත්‍ර වාහිනිය ඔස්සේ මුත්‍රාශය වෙත ගමන් කරයි. හොඳයි. ඒකට මතක තියාගන්න මුත්‍රාවල තියෙන්නේ ජලය, යූරියා, යූරික් අම්ලය, ක්‍රියේටින් වගේ දේවල්. හොඳයි. එතකොට අපි කතා කරේ වර්ණීය ප්‍රතිශෝෂණයේ වර්ණීය ප්‍රතිශෝෂණය අපි කතා කරේ. එතකොට මොකක්ද මේ ශ්‍රාවය කියන්නේ? ඊළඟට මාතෘකාව ශ්‍රාවය කියන එක. දැන් මෙන්න දේහයේ පවතින වැඩිමනක් අයනවත් එනම් පොටෑසියම් අයන, හයිඩ්‍රජන් අයන, ඇමෝනියා අයන, වැනි ඒවා තව මේ විවිධ ඖෂධත් එහෙමයි. ඖෂධත් තියෙනවා. තව විටමින් B වගේ දේවල් තියෙන්න පුළුවන්. ඖෂධ ඔය විටමින් B වගේ දේවල් තියෙන්න පුළුවන්. වැනි ඒවා නැවත වෘක්කාණු නලය තුළට ගමන් කරයි. මෙය ශ්‍රාවය නමින් හඳුන්වයි. ඒ කියන්නේ අපේ දේහේ වැඩිපුර තියෙනවා නේ. නැත්තම් හැම කොටසක්ම නෙමෙයි. ඉතින් අපි මුත්‍රාවල ඒවත් අඩංගු වෙන්න පුළුවන්. සමහරක් විට ඔය ඖෂධ එහෙම වර්ග ගත්තාම සමහරක් විට මුත්‍රාවල විවිධ ඖෂධීය සැර පවා එන්න පුළුවන්. ඒ අර මෙන්න මේ විදිහට ඖෂධ වගේ දේවල් වැඩිපුර තියෙනවා නම් ඒවා ශ්‍රාවය වෙන්න පුළුවන්. මේ වගේ දේවල් මේ ශ්‍රාවය නමින් හඳුන්වනවා. හොඳයි. ඉතින් අපි ඔය කතා කරේ අපේ පසුගිය පාඩමේ තිබුණ අපි පළවෙනි වැඩසටහනේ කරන ලද පාඩමේ මුත්‍රා වාහිනී පද්ධතිය නැත්නම් බහිශ්‍රාවී පද්ධතිය කියන කොටස. ඒ කොටසේ බහිශ්‍රාවය කියන්නේ මොකක්ද කියන එකේ ඉඳලා මුත්‍රා සෑදෙන ක්‍රියාවලිය දක්වා අපි පාඩම සම්පූර්ණ කරා. එතකොට මේ රූප සහ කොටස් නම් කරන්න එනවා. මේවා හොඳට දෙතුන් පාරක් යනකොට නම් කරන්න ඕන. නම් කරලා ඒ රූප ගන්න ඕන කරනවා. මේකට අදාළ කරන අභ්‍යාස අපි මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා. එතකොට මේ මුත්‍රා සෑදීමේ ක්‍රියාවලිය අපි මෙන්න මෙතනින් අවසන් කරනවා. එතකොට අපි මේ දෙවෙනි වීඩියෝ වැඩසටහන අපි නැවත හොඳින් අධ්‍යයනය කරන්න
සටහන් එහෙම නැවත ඒ වීඩියෝ සටහන නවත්තමින් ඒ සටහන් වේගෙන් කීවට කමක් නැහැ ඒවා අපහු ලියා ගන්න. අපි අර කාලිතු කර ගැනීම සඳහා තමයි මේ වෙලෙ ක්‍රියාංගමනය කරන්නේ. හොඳයි එහෙනම් මේක අධ්‍යයනය කරා නම් අපි මම ඊළඟ වීඩියෝ සටහනේ රුධිර සංසරණ පද්ධතිය අපිට මේ පාඩම තව ඉවර නැහැ. මානව දේහ ක්‍රියාව කියන පාඩම කොටස ඉවර නැහැ. රුධිර සංසරණ පද්ධතිය තියෙනවා ස්නායු පද්ධතිය වගේ දීර්ඝ පාඩම්. මම තුන්වෙනි වීඩියෝ සටහනේදී බලාපොරොත්තු වෙන්න රුධිර සංසරණ පද්ධතියේ කොටස ආරම්භ කරනවා. හොඳයි එහෙනම් මම දෙවෙනි වැඩසටහන මෙතනින් අවසන් කරනවා. ආයුබෝවන්.